නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 22/17 රෝසවත්ත පන්සල පාර තිඹිරිගස් කටුවෙන ලිපිනේ පදිංචි ශ්‍රද්ධා ධර්මදාන සමාජිකා පින්වත් සෝමා කහඳ රත්නායක මහත්මිය විසින්. ඉතින් අද දවසෙත් මේ පින්වතුන්ට අපි ඊයේ දවසේ සුන්දර දේශනාවක් කතා කළා. මේ දේශනා මාලාවේ තියෙන ආශ්චර්ය වටිනාකම ඔබට හිත පහදව ගන්න උදාර දහම් කරුණක් කතා වුණා, මතක ඇති. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන යම් කිසි කෙනෙක්ගේ චිත්තසංතානයේ ඉතින් මුලින්ම දේශනා කළා, පින්වත් මහණනි, කාට හරි ඔබට ආදරේ නම්, සිනේහවන්ත නම්, දයාවන්ත නම් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන මෙයාගේ හිතේ පැහැදීම උපදින්න කිව්වා. ඒ අවබෝධය ගැන තියෙන විශ්වාසෙම වැඩි කරවන්න කිව්වා. කොහොමද භාග්‍යතුන් වහන්සේගේ අරහත්ත්වයේ, සම්මා සම්බුද්ධත්වයේ, විද්‍යාචරණ සම්පන්නගේ බව ගැන තියෙන මේ දෙව් මිනිස් ලෝකයාගේ හිතේ අපි පුළුවන් තරම් පැහැදීම, විශ්වාසය, ශ්‍රද්ධාව ගොඩනංවමින් වාසය කළොත් පින්වත්නි, භාග්‍යතුන් දේශනා කළා ඒ කෙනාගේ හිතේ ශ්‍රද්ධාව ගොඩනැගුණොත් නොසෙල් වෙන විදියට පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු වෙනස් වෙලා ගියත් එයාගේ හිතේ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි සියල්ල අවබෝධ කරලා ඉන්නේ කියන පැහැදීමට වෙනසක් කරගන්න නැත්තම් ඒ කිනායි කවදාවත් මේ සසරේ නිරීට වැටෙන්නේ නැහැ කියලා සුන්දර පණිවිඩයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පින්වත්නි. හරි පුදුම ආශ්චර්යයි. ඉතින් ඒ නිසා මේ මනුස්ස ජීවිතය අන්නේ උදාර ධනය ඇති කරගෙන මැරෙන්නේ පින්වත්නි. ඒ උදාර ධනය ඇති කරගන්න. ගෙවල් දොරවල් වලින් ධාර්මිකව ලැබෙන දෙයකින් හදාගන්න මහන්සි ගන්න. නමුත් ඔය ගෙවල් දොරවල් වෙනුවෙන් ඔට්ටු වෙලා මැරලා ගියොත් පින්වත්නි, ආයි ගෙවල් දොරවල් උරුම කරගන්න පොරබදන ලෝකයකට අපි එකතු වෙවි. යාන වාහන වෙනුවෙන් පොරබදා මැරුණොත් සසරේ ආයිත් එකතු වෙන්නේ යාන වාහන වෙනුවෙන් පොරබදන හිතක් ඇතුව තමයි උපදින්නේ පින්වත්නි. එතකොට මහ පොළොව වෙනුවෙන් පොරබදින බැද ඉඳලා මැරෙන්නේ අපි. පොරබන්දිමින් ඉඳලා මැරෙන්නේ. ඊළඟ ජීවිතෙත් මොකද වෙන්නේ අපි? යාන වාහන වෙනුවෙන්ම පොර බැද ඉඳලා ජීවිතයක් ගත කරන්නේ. ජීවිත යොමු වෙපින්වත් වෙනස් වෙන්නේ. ඉරිසියාකම් කර ඉන්න, වෛර කර ඉන්න ජීවිතයකට නම් මේ ජීවිතේ පොරබදින්නේ. සසරදී මොකද වෙන්නේ? ඉරිසියාකම් කර වෛර කර ඉන්න ජීවිතයක් සමග එකතු වෙයි. හරි පැහැදිලි මේක. දුස්සීල ජීවිතයක් එක්කනම් ඔට්ටු වෙලා ඉන්නේ. ඊළඟ ජීවිතේ මොකද වෙන්නේ? දුස්සීල ජීවිතයකුත් එක්ක ගත කරන්න ඉඩ තියෙනවා පින්වත්නි. හැබැයි මේ ජීවිතේ අපි පටන් ගත්තොත් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන හිතේ පැහැදීම උපද්ද ඉන්න ජීවිතයක් ගොඩනගන්න මහන්සි ගත්තොත් හරිම පුදුම ආශ්චර්යයක්. සසරට ඒ ගුණය, ඒ ගත්තු මහන්සිය යනවා සසරට පින්වත්නි. ඒ පුරුද්ද යනවා. මේ ජීවිතේ පුළුවන් තරම් දීපර්දුට තියාගෙන සිල් රකින්න ඒ පුරුද්ද යනවා සසරට. මේ ජීවිතේ පුළුවන් තරම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරමින් දෙව් මිනිස් ලෝකයාටත් ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව සලසමින් මහන්සි ගන්න. තමන්ගේ හිතෙත් භාග්‍යතුන් වහන්සේ ගැන පැහැදීම උපදින්න මහන්සි ගන්න. දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුලත් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීම උපදින්න මහන්සි ගන්න. මේ ජීවිතේ පොර බැදුවේ ඒකට නම් සසරෙදිත් ආයෙ ඒකට ඔට්ටු වෙනවා. අනිත් අයගේ හිතවලත් එතකොට ශ්‍රද්ධාලාභී උපදින්න පොර බැද්දා නම් ඒ පින මොකද වෙන්නේ?
ඒ පින Tamanට එනවා අනිත් පැත්තට. අනිත් අය උනන්දු වෙනවා Tamanගේ හිතේ ශ්‍රද්ධාව ගොඩනගන්න. එහෙමයි තියෙන්නේ. ධර්මයේ ගැන පැහැදීම පුළුවන් තරම් උපද්දන්න මහන්සි ගන්න මේ ජීවිතේ. සංඝයා ගැන තියෙන පැහැදීම උපද්දන්න මහන්සි ගන්න මේ ජීවිතේ. තිරුවන් විශේෂ දේවල්ම සීල සම්පත්තිය හොඳට දියුණු කරගන්න මහන්සි ගන්න මේ ජීවිතේ. සසරෙදිත් අපි ඉදී කරන්න පෙළඹෙයි. අත්තරින්න පුළුවන් තරම් මහන්සි ගන්න මේ ජීවිතේ යෝනිසෝ මනසිකාරයේදී හිතන තරම් ලේසි නෑ මේ ජීවිතේ පටන් ගන්න පින්වත්නි. මේ ජීවිතේ ඒක මානසික දෙයක්. මේක අඩදබර ඇති කරගන්න දෙයක් නෙවෙයි ඒක. ඒක මානසික දෙයක්. මේ මානසික දේ පුළුවන් තරම් ටික ටික කල්පනා කර ප්‍රැක්ටිස් කරන්න. ඊළඟ ජීවිතේ මොකද වෙන්නේ? ඔහු ඒක කරන්න හදන කෙනෙක්වත් වෙයි අඩු ගානේ. අඩු ගානේ හේතු සම්පත් හදන්න මේ ජීවිතේ මහන්සි ගත්තේ ඊළඟ ජීවිතෙත් ඒ හේතු සම්පත් හදන කෙනෙක් බවට පත් වෙයි. එතන මොකද වෙන්නේ පින්වත්නි? එතකොට ඒක න කවදා හරි දවසක සසරින් ඈතර වෙන ගුණයක් හදාගෙන යොහු මැරෙන්නේ. මේ ආශ්චර්ය ගුණය හදාගන්න පින්වත්නි. අද දවසෙත් ඔබට කියලා දෙන්නේ ආයි වගේ ලස්සන ආශ්චර්ය ගුණ සම්පත්තිය. ඊයේත් ඔබට ඒ වගේ ලස්සන දේශනාවක් ආශ්චර්ය ගුණ සම්පත්තිය දිනු කරගන්න ඔබට ලස්සන දහම් කරුණක් සිහිපත් කළා. අද දවසෙත් ඒ වගේ ලස්සන දහම් කරුණක්. ඒතකොට පින්වත්නි අපි මේ විශේෂයෙන්ම භාග්‍යතුන් වහන්සේගේ සබ්බත්ගාමිනී පටිපදං යථා භූතං පජානාති. සියලු ලෝකවලට ගෙනියන ප්‍රතිපදාව. දැන් ඊයේ නිරයෙන් නිදහස් කරන ප්‍රතිපදාවන් 4ක් ඉගෙන ගත්තා. සර්වඥ නිතින් දැකලා දේශනා කරන්නේ. ඒක තමයි පරම සත්‍යය. මොමක් නිසාද? සර්වඥ නිතට පේන්නේ පරම සත්‍යය. අදහස් නෙමෙයි පේන්නේ. ආකල්ප නෙමෙයි පේන්නේ. මතවාද නෙමෙයි පේන්නේ. සත්‍ය. සත්‍යමයි පේන්නේ. ඒ නිසා මේ සත්‍ය අහනවා කියන්නේ සත්‍යෙට කවදා හරි දවසක හිත පහදිනවා පින්වත්නි. සත්‍ය තේරෙන්නේ නැහැ. නැවත නැවත අහන්න. දැන් සමහරට ඉංග්‍රීසි භාෂාව සමහරට ඉගෙන ගත්ත පිරිස සමහරට ඔබ නැවත නැවත අහන්න නැති, නැවත නැවත කියවන්න නැති, නැවත නැවත ලියන්න නැති, නැවත නැවත හදාරන්න නැති. එතකොට ඉංග්‍රීසි භාෂාව පුළුවන් උනේ. මුලින් පටන් ගන්නදී වණී මට බෑ කියලා අතහැරියනම් මොකද වෙන්නේ? ඕනම දෙයක් එහෙමයි පින්වත්නි. නැවත නැවත හදාරන්න. නැවත නැවත කියවන්න. පිරිසිදු දේම කියවන්න. පිරිසිදු දේම අහන්න. කාලයක් යනකොට හිත පහදිනවා ඒකට. කාලයක් යනකොට හිතේ විශ්වාසයක් ඇති වෙනවා ඒකට. කාලයක් යනකොට හිත නැඹුරු වෙනවා ඒකට. ඒක ආශ්චර්ය ගුණයක් බවට පත් වෙනවා. අපිව රකින්න ගුණය එයයි. අද දවසෙත් පින්වත්නි පුදුම සුන්දර ලස්සන දේශනාවක් ඔබට කියලා දෙන්නේ. එතන මේ දේශනාවේ නම පින්වත්නි සෝතානුදත සූත්‍රය. සර්වඥ නිතින් දකින්නවා මේ බුද්ධ ශාසනයේ දෙවියන් අතරට ගිහිල්ලා නිවන් දකින්න ආසනම් තවත් ගුණයක් දිනු කරගන්න කියලා. දෙවියන් අතරට ගිහිල්ලා හරි ධර්මය අවබෝධ කරගන්න ආස කෙනා කරගන්න ඕනදී. දෙවියන් අතරට ගිහිල්ලා හරි ධර්මය අවබෝධ කරගන්න ආස නම් අඩු ගානේ මෙන්න මේක කරගන්න ඕන පින්වත්නි. අඩුම ගානේ මේක කරගෙන තියෙන්න ඕන. නැත්නම් ඊයේ අපි දේශනා කළේ ඒක කරගන්න ඕන. ඒකයි මේක යම් ප්‍රමාණයකට සම්බන්ධයි පින්වත්නි. ඒතර බුදුරජාණන් දේශනා කළා හරිම ලස්සනයි පින්වත්නි. සෝතානුදතානම් භික්කවේ ධම්මානං වචසා පරිචිතානං මනසානුපෙක්කිතානං දිට්ඨියා සුප්පටි විද්දානං චත්තාරු ආනිසංසා පාටිකංකා කතමේ චත්තාරු පින්වත් මහණෙනි සෝතානුදතානං භික්කවේ ධම්මානං සවන් දීමෙන් දතානං දරා ගන්නා ලද ධර්මයක් වේද වචසා පරිචිතාන වචනින් පුරුදු කරන්න කියනවා ඒක. දැන් ඊ අපි කියේ බුදු ගුණ දහම් ගුණ සංගුණ වචනින් පුරුදු කරන්න ඕනේ මේක. නැවත නැවත වචනින් පුරුදු කරන්න ඕන බුදු ගුණ. අනිත්‍ය වචනින් පුරුදු කරන්න ඕන. පටිච්චසමුප්පාදේ එහෙම නැත්නම් වචනින් පුරුදු කරන්න ඕන. අඩු ගන්න එක පරයයක් හරි නැවත නැවත කරන්න ඕන දෙයක් මේක. දෙවියන් අතරට ගිහිල්ලා ධර්මය අවබෝධ කරගන්න ආස නම් මේ මොනවා හරි පරයයක් මේ සියල්ලම පුළුවන් නම් වඩා හොඳයි. සියල්ලම පුළුවන් නම් වඩා හොඳයි. මොකද කරන්න වචනයෙන් පුරුදු කරන්න ඕන. වචසා පරිචිතාන
ඊළඟට මොකද්ද කියන්නේ? වචසා පරිත මනසානුපෙක්කිතන. ඒ විතර නෙමෙයි. මනසිනුත් මුමුණු මුණ ඉන්න පින්වත් නිකන් ඉන්න වෙලාවට. බුදුගුණ දහම් ගුණ සංගුණ මුමුණන්ට ඇස අනිත්‍යයි, ඇසට පෙනෙන රූප අනිත්‍යයි, ඇසේ විඥානය අනිත්‍යයි, ඇසයි රූපයි විඥාන එකතු වීම අනිත්‍යයි, ඇසේ ස්පර්ශය අනිත්‍යයි, ඇසේ ස්පර්ශයෙන් හටගන්න විඳීම අනිත්‍යයි, ඇසේ ස්පර්ශයෙන් හටගන්න හඳුනා ගැනීම අනිත්‍යයි, චේතනාව අනිත්‍යයි. ඒ නිසා හටගන්න තෘෂ්ණාවක් තියෙනවා නම් මේ තෘෂ්ණාවත් අනිත්‍යයි කියලා සිහි කර කර ඉන්න. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධේ මේ රූප උපාදානස්කන්ධය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, මේ සංඥාව අනිත්‍යයි, මේ සංස්කාර අනිත්‍යයි, මේ විඥානය අනිත්‍යයි කියලා සිහි කර කර ඉන්න. නැත්නම් ධාතු සිහි කරන්න. මේ ශරීරයේ තියෙන පඨවි ධාතු, මේ ශරීරයේ තියෙන ආපෝ ධාතු, මේ ශරීරයේ තියෙන තේජෝ ධාතු, මේ ශරීරයේ තියෙන වායෝ ධාතු, මේ ශරීරයේ තියෙන විඥාන ධාතු, මේ ශරීරයේ තියෙන අවකාශ ධාතු කියලා සිහි කර කර ඉන්න. නැත්නම් අසුබ කොටස් සිහි කරන්න. මොනවා හරි දෙයක් වචෙන්නුත් පුරුදු කරන්න, හිතනුත් මුමුණ ඉන්න. මේක ආනිසංසය ආශ්චර්යයි පින්වත්නි, ආනිසංසය ආශ්චර්යයි. දිට්ඨිය සුප්පටි විද්දාන. හැබැයි තව දෙයක් දැන් මෙහෙම කාලයක් පුරුදු කරනකොට පින්වත්නි ආශ්චර්යයක් සිද්ධ වෙනවා. දැන් මේ සියලු දේවල් අපි කරන්නේ රාගය දුරු කරන්නනේ. ද්වේෂය දුරු කරන්නනේ. මෝහය දුරු කරන්නේ. එයාටම ඇති වෙන වැටහීමක් පින්වත්නි, මේවා සිහි කරනකොට ඒ වෙලාවට රාගය සංසිඳනව තේරෙනවා යාට. දේශේ මෝහය දුරු වෙලා යනවා තේරෙනවා උට. අන්න ඒකට තමයි කියන්නේ දිට්ඨිය සුප්පටි විද්දා. එතකොට මෙහිම අවබෝධය ධර්මයේ සිහි කරද්දී රාග දේශ මොහ තුනීම වෙන බව පේනවනම් කවදාවත් එතකොට මේ දහම ගැන ඍජු හිතක් ඇති වෙනවා මිසක වක්‍ර හිතක් ඇති වෙන්නේ නැහැ පින්වත්නි. ඍජු හිතක් ඇති වෙනවා. දැන් එතකොට එයාගේ අදහස දෘෂ්ටිය ඍජු වෙලා තියෙන්නේ මේ දහම සම්බන්ධයෙන්, මේ දහමෙන් සසර දුකින් ඈතර වෙන්න පුළුවන් කියලා. ඔන්න ඔය විදියට දහම් දැනුම කියන එක අපේ ජීවිතේ දියුණු වෙන්න ඕන. මොකක්ද වෙන පළවෙනි කාරණේ? අහන්න ඕන. ඊළඟට දරා ගන්න ඕන. ඊළඟට වචනෙන් හුරු කරන්න ඕන. ඊළඟට මනසින් සිහි කරන්න ඕන. ඊළඟට මේ දහම ගැන දෘෂ්ටිය පිරිසිදු වෙන්න ඕන. දිට්ඨිය සුප්පටි විද්දාන. එයාගේ නුවණින්ම එයා දැකලා තියෙන්න ඕන. චත්තාරෝ ආනිසංසා පාටිකංකා. එහෙම කෙනාට මොකද වෙන්නේ? කරුණු 4ක් ආනිසංස ලැබෙනවා කියනවා. කරුණු 4ක් ලැබෙනවා කියනවා. හරි පුදුමයි. පින්වත් මේක ආශ්චර්ය දෙයක් මේක. ඉද බික්කවේ බික්කු ධම්මං පරියා පුනාති. කොහොමද ඔහු සුත්තං ගෙය්‍යම් වේයාකරණං ගාථා උදානං ඉති උත්තකං අබ්ජාතකං අබ්බූත ධම්මං වේදල්ලං. මෙතන පින්වත්නි 9ක් තියෙනවා. මෙන්න මේ 9ට කියනවා පින්වත් මෙතන භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ. එතකොට මේ 9 ආකාරයකින් තමයි පින්වත් විස්තර වෙලා තියෙන්නේ මේ දේශනා තුළ. මේකට කියනවා නවාංග ශාස්ත්‍රු ශාසනය. අංග 9කින් යුක්ත ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය. සුත්ත කියලා කියන්නේ පින්වත්නි අපි සාමාන්‍යයෙන් ව්‍යවහාරයේදී කතා කරනවා දේශනා කියලා වචනේ පාවිච්චි කරනවා. සුත්ත සූත්‍ර කියලා පාවිච්චි කරනවා සිංහලෙන් කියනවා. සුත්ත කියන්නේ pāli වචනේ. සූත්‍ර කියන්නේ සිංහල වචනේ. දේශනා කියලා කියන්නේ අපි සාමාන්‍ය සිංහල වචනේ. දැන් බලන්න එතකොට බුද්ධ දේශනාවට නවටින් දැන් බලන්න මේ දේශනාවෙත් නම සෝතානුදත සුත්තං. සෝතානුදත සූත්‍රය. දැන් මේක එතකොට බලන්න සාමාන්‍යයෙන් බොහෝ තියෙන්නේ දැන් මේ දේශනාව තමයි. අපි කියනවා දැන් උදාතු විභංග සූත්‍රය. දැන් ඊ අපි කතා කළා මේ ဒုတိ ය මච්ච සූත්‍රය. දක්ඛිනා විභංග සූත්‍රය. දැන් අනේ ඒ විදිහට දේශනා කරපුවට කියනවා අපි සූත්ත කියන කොටට එකතු කරනවා. ඊළඟට ගෙය්‍ය කියලා කියන්නේ පින්වත්නි ඔබ දැකලා ඇති සමහර බුද්ධ දේශනා හදාරද්දී කියවද්දී දේශනාව මැද්දේ සමහරට ගාථා තියෙනවා. සමහරට අවසානයේ ගාථා තියෙනවා. ඒතර ඒ පරයයන්ගෙන් දේශනා කරන දේශනාවට අපි ගෙය්‍ය කියන නමින් පාවිච්චි කරනවා පින්වත්නි. ඒතර ඒක තව දේශනා ක්‍රමයක් පින්වත්නි.
සමහර අපි දන්නේ සර්වඥනිතින් දැකලා කොයි ආකාරයෙන් කරනවද කියන්න. සමහරට එතන පිරිසක් ඉන්නවද දන්නේ ගාථාවිනුත් කියනකොට හිත පහදින පිරිසක් ඉන්න පුළුවන් පින්වත්නි. සර්වඥයන් වහන්සේ මේක දකින්නේ මොකද මේ අවස්ථාවට අනුව මේ විදිහට තමයි දේශනා විලාසය සිද්ධ වෙන්නේ පින්වත්නි. ඒතර ගාථාවිනුත් ඉස්මතු කරනකොට හිත පහදිනවා නම් ශාස්ත්‍රුන් වහන්සේ ගාථාවත් එතෙන්ට පාවිච්චි කරනවා පින්වත්නි. ඒතර මේ ක්‍රමයට එන දේශනා පරයයන් වලට කියන ගේය. ඊළඟට තමයි දැන් ඔය ආටා නාටිය ගත්තොත් එහෙම මහා සමය ඊළඟට ඔබ දජග්ග සූත්‍රය ඔබ දැකලා ඇති සමහර විට ඊළඟට තමයි වෙය්‍යාකරණය කියන ක්‍රමයේ තියෙන පින්වත්නි මේ එක දහම් පරයයක් තමයි පින්වත්නි ඉස්මතු කරන්නේ නැවත දැන් බලන්න ධම්සප්පවතුන් සූත්‍රය ධම්සප්පවතුන් සූත්‍රය විස්තර කරන්න පින්වත්නි චතුරාර්ය සත්‍ය මුලින්ම ඉස්සෙල්ලාම මේ අත්තිකිලමතා නියෝගයයි කාමසිකල්ලිකා නියෝගයයි මාර්ගෙමනි පැහැදිලි කරන් තනි කර. ඒ දෙක තියෙන මේ අනවශ්‍ය බව. ඒකින් ප්‍රතිබල නැති බව. ඒක පෘථජන බව ඒ දෙක පැහැදිලි කරනවා. ඊළඟට ආර්ය ශ්‍රාංග මාර්ගය හරි ලස්සනට විස්තර කරනවා මාර්ගය. ඊළඟට කොහොමද කරන්නේ? දුක නම් ආර්ය සත්‍ය දුකේ හට ගැනීම නැතිවීම විස්තර කරනවා. ඊළඟට හරි ආශ්චර්යය නැවතත් ආපහු චතුරාර්ය සත්‍ය පරිවර්ත 4කින් 12කින් නැවතත් ඉස්මතු කරනවා. ඒතර මේ දේශනාවේ අන්තිමටම තියෙනවා ඔබට මතක ඇති සමහරට ඉමස්මින්ච පන වේයාකරණස්මින් බඤ්ඤමානි ආයස්මතු කොණ්ඩඤ්ඤස්ස විරජම් වීතමලං ධම්මචක්කුං උදපාදි යංකින්ච සමුදය ධම්මං සබ්බන්ත නිරෝධම්මන්ති කියලා. මේ වේයාකරණ කියන වචනේ තමයි පාවිච්චි. මේ වේයාකරණේ වදාරණ කල්ලි ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේ කෙලෙස් රහිත වූ මලකඩ රහිත වූ දහම්මැස පහළ වූයේය කියලා දේශනා කරනවා. එතකොට දැන් ඊට අමතරව ඔබ අනාත්ම ලක්ෂණ සූත්‍රෙත් මේ තියෙනවා ඔබට මතක ඇති සමහර විට මේ ඉමස්මින්ච පන වේයාකරණස්මින් බඤ්ඤමානේ පංචවග්ගයානම් බික්ඛූනම් අනුපාදාය ආසවේහි චිත්තානි විමුච්චින් සූති කියලා. එතන පංච උපාදානස්කන්ධ නම් වූ පරයය ඉස්සෙල් අනාත්මය ගැන විස්තර කරනවා, ඊළඟ අනිත්‍ය ගැන ප්‍රකට කරනවා, ඊළඟ දුක ගැන ප්‍රකට කරනවා, තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි බව ප්‍රකට කරනවා, ඊළඟ ස්කන්ධ පැත්ත ඉස්මතු කරනවා. හරි ආශ්චර්යයි පින්වත්. මෙන්න මේ ක්‍රමයට කියන වේයාකරණ. ඊළඟ තමයි පින්වත් ගාථා. සමහර අවස්ථාවල භාග්‍යතුන් වහන්සේ යම් හේතුවක් නිසා එතෙන්ට ගාථාවක් විතරයි දේශනා කරන්නේ. සමහර එකක් හෝ දෙකක්. දැන් ධම්මපදේ පුරාවට තියෙන පින්වත් ගාථා. දැන් රතන සූත්‍රය ගත්තත් තියෙන ගාථා. කරණීයමිත සූත්‍රයේ තියෙන ගාථා තියෙන තනිකර. එතකොට මේ දේශනා පරයයන් වලට සාමාන්‍ය පාවිච්චි කරන ගාථා. දැන් සුත්ත, ගෙය්‍ය, වේයාකරණ ගාථා. ඊළඟ පින්වත්නි උදාන. සමහර විට පින්වත්නි සමහර අවස්ථාවල සර්වඥයන් වහන්සේට ඒ අවස්ථාවේදී හිතේ ප්‍රසාදයක් ඉපදුනොත් ඒ ප්‍රසාදයට එක්කම සර්වඥයන් වහන්සේට එකපාරට ගාථාවක් ඒ ප්‍රසාද ජනක සිතට ඉස්මතු වෙනවා. දැන් අතර ගාථා කියන පරයයේදී පින්වත්නි ඒක මේ හිතල බල්ල ඒ තැනට දේශනා කරන එක. මේ උදාන කියන එක හරි පුදුමයි. දැන් අපිට මෙහෙම වෙන්නේ මොන හරි ප්‍රශ්නයක් වෙච්ච වෙලාවක බුදු අම්මෝ කියනවා. ඒ කෙනාගේ ඉති මානසික ප්‍රඥාවේ දියුණුව අනුවනේ මේ වචන පාවිච්චි වෙන්නේ. එතකොට ඒව පැන නගින්නේ ඒක කෙනාගේ ස්වභාවයත් එක්ක. බුදු නෙතට හරි ආශ්චර්යයි. බුදු සිතේ ප්‍රසාද ජන කෙලවන අවස්ථාවක් හරි. දුක ඇති වෙන්නේ සංවේගයටපත් වෙන අවස්ථාව එනවා. එතකොට ඒ එකම ලස්සන අදහසක් පහළ වෙනවා. ඒක බුදු මුවින් ඒ වෙලාවෙම දේශනා කරනවා. ඒකට කියන උදාන කියලා ඔබට මතක ඇති කුද්දක නිකායේ උදාන පාළි යටතේ තියෙන ඒව පින්වත්. සුන්දර සිද්ධියක් වුණා බුදුරජාණන් වහන්සේ කාලේ දේව බහලති අර සුප්පාවාසාවට බබෙක් ලැබෙන්න ගිහිල්ලා 7 අවුරුද්දක් හිර වෙලා ඉඳලා බබා ලැබෙනවනේ. එතකොට බබා ලැබුණට පස්සේ ඊට පහුවෙන්ද දානට ආරාධනා කරනවා භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන මහ රහතන් වහන්සේලා. දැන් මේ දරුවා ඇවිදිනවා පින්වත්. 7 අවුරුද්දේ දරුවනේ. එතකොට දැන් සංඝයාත් එක්ක කතාවස් කර හුරුතල් වෙවි එනවා. දැන් භාග්‍යවතුන් වහන්සේ දැක්කා දැන් මේ සුප්පාවාසා දැන් විටින් විට සාරිපුත්තයන් වහන්සේත් එක්ක එල්ලි තොඳුල්බස් දොරෝ ඉන්න අර පුංචි 7 අවුරුදු දරුවා. ඉපදිලා දවසයි පයින් ඇවිදිනවා. දැන් පිනාගේ හිතින් ඉන්න දැකලා බුදුරජාණන් වහන්සේ අහනවා මේ සුප්පාවාසා
මේ කොහොමද හිතන්නේ මේ දරුව ගැන? ඔබට සතුටුද කියලා? අනේ ස්වාමීනි මේ වගේ දරුවෝ 7 දෙනෙක් වුණා මම කැමතියි කියනවා. බලන්න එතකොට අර 7 අවුරුද්ද දුක් විඳපු දුක අමතකයි සුප්පාවාසට. අන්නේ විලාවේ සංවේගයටපත් වෙන ශාස්ත්‍රඥාන්සේ. සංවේගයටපත් වෙලා අස්සන ගාතාවක් දේශනා කරනවා. අසාතං සාත රූපං පිය රූපේන අප්පියං. අමිහිරි දේවල් මිහිරි ස්වરૂපේ මේ හිතට පෙන්වුම් කරනවා කියන පින්වත්. අප්‍රිය දේවල් ප්‍රිය ස්වરૂපයෙන් සුළු මොහොතකින් පෙන්වුම් කරනවා කියනවා. දුක් දේවල් සැප ස්වરૂපයෙන් හිතට පෙන්වුම් කරනවා කියන මොන හිතටද? ප්‍රමාදී හිතට. මාර්ගඵල අවබෝධ කරලා ගියත් පින්වත්නි ප්‍රමාදීව වාසය කරනකොට අහෝ පුදුමයි පින්වත්නි. මොකද වෙන්නේ? ප්‍රමාදී වෙලා ඉන්නකොට අමිහිරි දේවල් නිකන් මිහිරි ස්වභාවයෙන් හිත ඇදීලා යනවා පින්වත්නි. ඔක්කොම අමතක වෙනවා. හරි පුදුමයි ඒක. මේකදී හිතක ස්වභාවය. අන බලන්නක උදානයක් විදියටයි සර්වඥයන් වහන්සේගේ හිතේ පහළ වෙන්නේ පින්වත්නි. ඒවට කියන උදාන කියලා. ඊළඟට තමයි පින්වත්නි ඉති උත්තක. ඉති උත්තක කියලා කියන සර්වඥයන් වහන්සේ දැන් යම් දේශනාවක් දේශනා කරනවා. සමහර අවස්ථාවල මේ දේශනාව තහවුරු කරන්න තව ගාථාවලින් විස්තර කරනවා. ගාථාවලින් විස්තර කරනවා. එතකොට මේ දේශනා පරයයන් වලට තමයි කියන්නේ ඉති උත්තක කියලා. එතකොට මේ ඉති උත්තක පාළියේ තියෙන මේවා. එතකොට දේශනා විවරවේදී භාගතුන් දේශනා කරනවා ඒතමත්තම් භගවා ඕච භාගතුන් වහන්සේ මේ අයුරින් වදාළ තත්තේතං ඉති උච්චති. එසේ වදාළ සර්වඥයන් වහන්සේ මෙසේ නැවත වදාළසේක කියලා තව ලස්සන ගාථා කොටසක් හරි දේශනා කොටසක් එකතු වෙනවා පින්වත්. බොහෝ වෙලාවට ගාථා කොටසක් එන්නේ. එතකොට ඒ වගේ ඔය දේශනාවක් තියෙනවා පාපක සීල කියලා මම පොඩි දේශනාවක් ගත්ත පොඩි මේක පැහැදිලි කරන්න ඕන නිසා ඉති උත්තක පාළියේ තියෙන මේ පාපක සීල කියන සූත්‍රයේ තියෙන භාග්‍යතුන් වහන්සේ තමයි මේ කාරණේ වදාළේ. අරහත් මුනිදානන්මයි මේ වදාළේ. මේ විදියටයි මට අසන්නට ලැබුණේ. පින්වත් මහණනි කරුණු දෙකකින් සමන්විත කෙනා හරියට ඔසවාගෙන බර බිමින් තිබ්බා වගේ නිරේමයි උපදින්නේ. ඒ කරුණු දෙක මොනවද? පවිතු සීලේනොත් පවිතු දෘෂ්ටියනොත් යුක්ත වීම යන කරුණු දෙක නිසායි. පින්වත් මහණනි මේ කරුණු දෙකෙන් සමන්විත කෙනා හරියට ඔසවගෙන බරක් බිමින් තියෙන වගේ නිරේ උපදිනවා කියලා දේශනා කළා. ඊළඟ දේශනා කරන හොවද? ඒතමත්තම් භගවා ඕච තත්තේතං ඉති උච්චති. මේ අර්ථයේ භාගතුන් වහන්සේ වදාළසේක එය මේ අයුරුනුත් පවසන්න පුළුවන් කියලා නැවතත් ඉස්මතු කරනවා. කොහොමද? පවිතු සීලේනුත් පවිතු දෘෂ්ටියනුත් කියන මේ කාරණා දෙකින් යුතු යම් මිනිසෙක් ඉන්නව නම් කය බිඳලා මැරුණට පස්සේ අඥානය නිරේ උපදිනවා. අන්න බලන්න ඉතින් ඉවරයි එතකොට. නැවත ඒක ඉස්මතු කළා. පුංචි ගාථාවකින්. මෙන්න මේ පරයයන් වලට කියන පින්වත්නි ඉති උත්තක කියලා. ඊළඟ එතකොට ක්‍රමේ තමයි පින්වත්නි කුමද්ද බුදුරජාණන් දේශනා කළා. දැන් සුත්ත, ගෙය්‍ය, වේයාකරණ, ගාථා, උදාන, ඉති උත්තක. ඊළඟ තමයි ජාතක, අබ්බූත ධම්ම, වේදල්ල. ජාතක කියන්නේ මොකද්ද? මේ ජාතක කතා සර්වඥයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා මේ සසරිනකොට සසර ගත කරපු ආකාරය විස්තර කරන තැන්. අබ්බූත ධම්ම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය වූ අද්භූත වූ කාරණා විස්තර වෙන තැන් තියෙනවා. ඒ මුල් කරගෙන ඇති වෙන තියෙන දේශනා. ඊළඟ තමයි පින්වත්නි වේදල්ල. වේදල්ල කියලා කියන්නේ ප්‍රශ්නයක් අහනවා ඒ වෙලාවට උත්තරේ දෙනවා. දැන් ওই චූල වේදල්ල මහා වේදල්ල සූත්‍රේ ඊළඟ තව ලස්සන තැනක් තමයි පින්වත්නි මේ පාරායන වර්ග තනි කර තියෙන මේ ක්‍රමයට පින්වත්නි. ඊළඟට තමයි ඔබ මේ ද්වේතානුපස්සනාව කියන සුත්ත නිපාති දේශනා පරයයක් තියෙනවා. ප්‍රශ්නේ සර්වඥයන් වහන්සේ ඉස්මතු කරනවා උත්තරේ සර්වඥයන් වහන්සේම දේශනා කරනවා. හරි ආශ්චර්යයි. එතකොට පින්වත්නි මේ විදිහට තමයි මේ නවාංග ශාස්ත්‍රීය ශාසනය කියලා කියන්නේ මෙන්න මේකට. එතකොට බුදුරජාණන් දේශනා කළා ඉද බීක සුත්තං ගෙය්‍යං වේයාකරණං ගාථා උදානං ඉති උත්තකං ජාතකං අබ්බුද්ධම්මං වේදල්ලං තස්සතේ ධම්මා සෝතානුදතා හොಂತಿ. ඇසීමෙන් දරා ගන්නවා කියනවා. වචසා පරිචිතා වචනෙන් පුරුදු කරනවා. මනසානුපෙක්කිතා එයා හිතනෝ හිත හිතා ජීවිතේ ගත කරනවා. ඒ වගේම දිට්ඨිය සුප්පටි විද්දා. නුවණින් දැන් තේරුම් අරගෙන ධර්මයේ පිළිබඳ දැන් ඔහුට දැක්මක් තියෙන මේ ධර්මයෙන් පිරිසිදු වෙන්න පුළුවන් රාග දේශමව නැති කරන්න පුළුවන් කියලා.
හේ මුට්ටස්සති කාලං කුරුමානෝ. හැබැයි දැන් මේ ටික දියුණු කළත් පින්වත්නි ඔහුගේ සිහිය නොවැඩී තියෙන්න පුළුවන්. සිහිය නොවැඩි. හැබැයි සිහිය නැති වුණත් රැකවරණි තියෙනවා. හරි පුදුමයි. මේ ටික තියෙනවා නම්. මේ කියන කාරණා ටික තියෙනවා නම් සිහි මුලා වෙලා මැරුණත් මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන්. සිහි මුලා වෙලා මැරුණොත් මාර්ගඵල අවබෝධ කරනවා. හරි පුදුමයි. පුදුම දහම් පරියායක් ඒකයි. අපි හිතන්නේ සිහි මුලා වෙලා මැරුණ කොහේයිද දන්නේ නැහැ කියලා. හැබැයි මේ කියන කරුණු ටික තියෙනවා නම් සිහි මුලා වෙලා මැරුණත් සුගතියේදී මාර්ගඵල අවබෝධ කරනවා. සෝ මුට්ටස්සති කාලං කුරුමානෝ අඤ්‍යතරං දේවනිකායන් උප්පජ්ජති. අර බලන්න අර ධර්මය මේ කියන පස්සාකාරයෙන් පුරුදු කරපු නිසා මොකද වෙන්නේ? දිව්‍යනිකායකට ගෙනියන. ඒ ගුණය නිසා. සිහි මුලා වෙලා ඉන්නේ. දිව්‍යනිකායකට ගෙනියන. තස්ස තත්ත සුඛිනෝ ධම්මපදා පිලපන්ති. හරි පුදුමයි. දැන් දෙවියන් අතර ඉපදිලා ඉන්න කෙනාට පින්වත්නි දෙවියන් අතර ඉන්නකොට දහම් පද අර මනුස්ස ලෝකේ පුරුදු කරපු සිහි කරපු වචනයෙන් පුරුදු කරපු දහම් පද මෙන්න එකපාරට හිතට ගලාගෙන එනවා කියනවා. ඒක පුදුම දෙයක් ඒක. හිතට ගලාගෙන එනවා කියනවා. දැන් ඔබට එහෙම තේරෙන්නේ නැද්ද බලන්න සමහර යම් දහම් පරයයක් ඔබ කාලයක් පුරුදු කළාට පස්සේ වැඩක් කරන්න ගියත් ඒක සිහි වෙනවා. සමහර අය මාත් කියලා තියෙනවා. වැඩක් කරන්න ගියත් ඒක සිහි වෙනවා, වාඩි වුණත් සිහි වෙනවා, ඇඳේ දිගෑරුණත් සිහි වෙනවා. අර පුරුද්දට. එහෙනම් දෙවියන් අතර ගියාට පස්සේ කෙසේ සිහි වෙයිද? සැක නැති කරගන්න මේ ශ්‍රද්ධාව පින්වත්නි. මේ අවබෝධය පිළිබඳ සැක නැති කරගන්න භාග්‍යතුන් වහන්සේගේ. මේ සබ්බත්ගාමිනීම් පටිපදං යථා භූතං පජානාති කියන තථාගත බලය තුල පිහිටා දේශනා කරපු දහම් පරයය පරම සත්‍යයක්. අසත්‍යයක් නෙමෙයි මේක. සත්‍යයක්මයි මේක. දන්තෝ භික්කවේ සතුප්පාදෝ. දැන් අපි තුමු යා ඇත්තට මේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ සිහිය දිනු කරගන්න එච්චර try කළේ නැහැ කියලා යම් ප්‍රමාණයකට. ඒ නිසා දෙවියන් අතර මොකද වෙන්නේ? ඒ විදිහටම කියනවා වෙන්නේ. සිහිය උපදින්න හිමින් කියනවා. දහම්පද වැටෙනවා. සිහිය උපදින්න හිමින් දහම්පද වැටෙනවා. අතසෝ සත්තෝ කිප්පං යේව විශේෂගාමී හොත. සිහියේ ඉපදිච්ච ගමන් විශේෂගාමී වෙනවා. සිහියේ ඉපදිච්ච ගමන් විශේෂගාමී වෙනවා. ඒ නිසා සිහිය දිනු කරන්න බෑ කියලා දුක් වෙන්න එපා. මෙන්න මේ ටික හදාගන්න. සිහිය දිනු කරගන්න බෑ කියලා දුක් වෙන්න එපා. මෙන්න මේ ටික හදාගන්න ඔබට රැකවරණය තියෙනවා. ඔබට ආරක්ෂාව තියෙනවා. ඔබට පිළිසරණ තියෙනවා පින්වත්නි. දැන් සමහර අය ඉන්නවනේ මට සිහිය ඇති කරගන්න හරි අමාරුයි. කීකී ඔහේ දුක් වෙවි කනස්සල්ලෙන් කියෝ ඉන්න කට්ටිය ඉන්නවා. දුක් වෙන දෙයක් නැහැ. තථාගත දසබල ඥානයක් මත පිහිටා වදාළ දේශනාවක් තියෙනවා. ඔබට ශ්‍රද්ධාව මුදන්න පුළුවන් වුණොත් හරියට හරියි. ශ්‍රද්ධාව ඇති කරගන්න බැරුණොත් ඉතින් ආයෝ කන්දොස් කිරියා ඉවරයක් නැහැ ඉතින්. අපිට ඉතින් කරන්න දෙයක්වත් නැහැ. මොකද ඒකට හේතුව ශ්‍රද්ධාව නැතිකමනේ. මොකද ශ්‍රද්ධාව නැතිකමින් ඇති වෙන කන්දොස් කිරියාවට කවදාවත් කිසි කෙනෙකුට නතර කරන්න බෑ පින්වත්. ශ්‍රද්ධාව නැතිවීම නිසා ඇති වෙන කන්දොස් කිරියාව අඬා වැටීම ශ්‍රද්ධාව ඇති කරගෙනමයි නැති කරගන්න තියෙන්නේ. ශ්‍රද්ධාව ඇති වෙච්ච දවසට ඒ අඬා වැටීම් කන්දොස් කිරියා නැති වෙලා යනවා. අපිට ගොඩාක් අය කියන ප්‍රශ්නයක් නෝක අනේ සංසිහිය පිටින්නේ නැහැ සිහිය නැහැ අපිට මොනෝ වේද අරකද මේකද නැති දේ ගැන හිතා ඉන්නට වඩා හොඳ නැද්ද පුළුවන් දේ දිනු කරගන්න එක. සීල සම්පන්න වෙලා උදේ හවස බුදුන් වඳමින් දැන් අපි ඊයේ කියපු දේශනා පරියය අඩු ගානේ අනුව සර්වඥයන් වහන්සේගේ බුදුගුණ ටික සිහි කර ඒ නිසා පින්වත්නි මේ නිසක වෙන්න. දැන් කල්පනා කර බලන්න දැන් භාෂාවක් කියන එක. දැන් අපි දුමුණු පිට රටක් කියපු කෙනෙකුට දැන් මේ කියන කාරණේ වඩා සංවේදී වෙයි. පිට රට කෙනෙක් යනවා. ගියාට පස්සේ අපි හිතමු දැන් මේ රටේ භාෂාවෙන් අපි හිතමු මේ රටේ භාෂාව මේ රටේ ඉන්නකොට ඉගෙන ගන්න උනන්දුවක් තිබුණ නැත්තම් මොකද වෙන්නේ? මිනිස්සු කොච්චර කතා කරත් අපිට කිට්ටු වෙනවා හිතෙන්නේ නැහැ. වචනයක් දිවාකට එන්නේවත් නැහැ. හැබැයි මෙහෙන් ටිකක් පුරුදු කරගෙන ගියපු කෙනාට මොකද වෙන්නේ? ටිකක් පුරුදු කරලා නම් ගියේ දිවාකට එනව කතා කරගන්න බෑ. දිවාකට එනව කතා කරගන්න බෑ. ඒ වගේ තමයි මෙතනත්. මොකද ඉන්නේ සිහිය හදාගෙන නැහැ. දැන් බලන්න පොඩ්ඩක් පුරුදු වෙලා ගියපු කෙනාට දිවාකට එනව කතා කරන්න බෑ. ඒකට හේතුව කතා කරන්න ඕන මෙහෙදී.
කතා කරලා හුරු වෙච්ච කෙනාට එහෙ ගියා කතා කරන්න පයින් පුළුවන්. දැන් මෙහි කතා කරපො නැති කෙනාට එහෙ ගියාට දිවාකට තියාගෙන ඉන්නවා. හිතින් තනියෙන් කතා කර. එහෙම වෙච්ච අවස්ථා නැද්ද බලන්න? එහෙම තියෙනවා. භාෂාවක් වුණත් එහෙමයි, දැනුමක් වුණත් එහෙමයි, දිවාග තියාගෙන ඔහෙ මේ බලාගෙන ඉන්නවා. ඇයි ඒක වචනෙන් එළියට දාලා නැහැ. ඒ වගේ තමයි. දැන් මේ දහම් දැනුම මේ ආකාරයෙන් පුරුදු කරලාට සිහිය පුරුදු කළා නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? නමුත් අර දෙවියන් අතරට ගියාම ධර්මයේ සුවසේ හිතට ගලාගෙන එනවා. හැබැයි අවබෝධයක් කරා යන්නේ. හැබැයි සිහිය යම් මොහොතක පිහිටියාද ඉපදුනාද විශේෂගාම වෙන එමසනි. හරි පුදුමයි පින්වත්. එහෙනම් සිහිය කියන්නේ පුදුම ආශ්චර්ය දෙයක් මේ බුද්ධ ශාසනය. කොච්චර දහම් දැනුම හිත හිතා කොච්චර හිටියත් සිහිය පිහිටවන්න පුරුදු නැත්නම් ඒක විශේෂ අවබෝධයක් බවට තමන්ගේ ජීවිතය තුළපත් වෙන්නේ. දැනුමක් විතරයි. ඍජු බවකුත් තියෙන්න පුළුවන්, දැනුමකුත් තියෙන්න පුළුවන්, එච්චරයි. ඒක අවබෝධයක් බවට පත් කරවන්නේ සිහිය උපදිනකම්. එහෙනම් මේ සිහිය හදා ගන්න ඕන. හදාගන්න බැරි අයට මේ ටික කරන්න. භාගතුන් දේශනා කරන්න නෑනේ මේකේ ප්‍රතිඵල නැත්තම්. බුදුගුණ හිතලා ප්‍රතිඵල නැත්තම් බුදුගුණ ගැන කියන්නේ නෑ. මේකේ නිදහස් වෙනවා කියලා. මේ කියන දහම් පරයයන් අඩු ගානේ පටිච්චසමුප්පාදේ හරි. එක්ක අඩු ගානේ අනුස්සති ටික. එහෙම නැත්තම් අනිත්‍ය භාවනාව. එහෙම නැත්තම් පටිච්චසමුප්පාදේ. මොනවා හරි දහම් පරයයක් බහුල අහන අතරේ එක දහම් පරයයක් මේ කියන කරුණු පහෙන්ම ප්‍රගුණ කරන්න. එක පරයයක් හරි අඩු ගානේ මම මේ කියන්නේ. එතකොට දෙවියන් අතරට ගියාට පස්සේ මොකද වෙන්නේ? සුවසේ සිහි වෙයි. සිහිය ඉපදිච්ච දවසක විශේෂගාමී වෙනවා. දුක නම් වාරි සත්‍ය දුකේ හට ගැනීම නැතිවීම මාර්ගේ එකපාරට හිතේ ප්‍රකට වෙනවා. සංයෝජන ධර්ම දුරු වෙලා යනවා. සෝතානුදතානම් භික්කවේ ධම්මානං වචසා පරිචිතානම් මනසානුපෙක්කිතානම් දිට්ඨියා සුප්පටි විද්දානං අයම් පඨමෝ ආනිසංසෝ පාටිකංකා. පින්වත් මහන්නේ ඇසීමෙන් දරා ගන්නා ලද වචනයෙන් පුරුදු කරන ලද මනසින් විමසන ලද ඒ තමන්ගේ දෘෂ්ටිය ඍජු කරගත්තු පිරිසිදු කරගත්තු මේ ධර්මයේ ගැන මේ ධර්මයෙන් නිවන් දක අවබෝධ කරගන්න පුළුවන් රාග දේශ මොහ දුරු කරගන්න පුළුවන් කියන අවබෝධය තියෙනවා නම් ඒකත් හදා ගන්න ඕනේ නුවණත්. මොකද වෙන්නේ? ඒක නා ඔය ආනිසංසය කැමති විය යුතුයි කියන. එහෙනම් දෙවියන් අතරදිවත් ධර්මය අවබෝධ කරගන්න කැමති කට්ටිය කරන්න ඕන දෙයක් මේක. අඩු ගන්න මේ ටිකවත් කරගන්න ඕන පින්වත්. ඊළඟ දේශනා කරන පුණ්‍යචපරම් භික්කවේ භික්ඛු තව භික්ෂුවක් ඉන්නවා කියන කෙනෙක් ඉන්නවා කියනවා මේ නවාංග ශාස්ත්‍රු ශාසනය අහලා දරාගෙන වචනෙන් පුරුදු කරලා මනසින් විමසලා දෘෂ්ටිය පිරිසිදු කරගෙන මනාකොට මේ දැකලා මොකද වෙන්නේ? සෝ මුට්ටස්සති කාලං කුරුමානෝ. සීමුලා වෙලා මිය පරලෝ යනවා. අඤ්‍යතරං දේවනිකායන් උප්පජ්ජති. අනිතර දිවි ලෝකෙක උපදිනවා. හැබැයි ඔහුට මොකද වෙන්නේ? දහම් පද සුවසේ හිතට ගලාගෙන ඉන්නේ නැහැ කියනවා. දහම් පද සුවසේ ගලාගෙන ඉන්නේ නැහැ. ඒ කියන්නේ ඒක තීරණය වෙනවා පින්වත්නි වචනෙන් කියන ප්‍රමාණය අනුවයි හිතින් හිතන ප්‍රමාණය අනුවයි තීරණය වෙනවා. කෙනෙක් හිතන්න පුළුවන් වෙනස් වෙන්නේ ඇයි කියලා. ඒ කියන්නේ මනසින් හිතන ප්‍රමාණය අඩු නම් මොකද වෙන්නේ? ඕනම දෙයක් ආය නැවත හිතට ගලන ප්‍රමාණය නැති වෙලා අඩු වෙලා යනවා. හැබැයි යම් දෙයක් මනසින් ගොඩාක් සිහි කරනවා නම් මොකද වෙන්නේ? ඒකමයි මනසට ගලන්නේ. දැන් තරහ සිහි කරනවා නම් තරහමයි ගලන්නේ. ආසාවල් සිහි කරනවා නම් ආසාවම ගලනවා. ධර්මයේ සිහි කරන පුරුදු වුණාට පස්සේ මොකද? ධර්මයේම ගලනවා. ආශ්චර්යයක් ඒක. සැක නැති කරගන්න මේක. එතකොට මොකද වෙන්නේ? හැබැයි ටිකක් හරි පුරුදු කරපු කෙනාට ඒත් රැකවරණ තියෙනවා. මොකද්ද ඒ? අපිචකෝ බික්කු ඉද්දිමා චේතු වසිප්පත්තෝ. 이르දිමත් චිත්ත වසී ප්‍රාප්ත චිත්ත තමන්ගේ වසඟයට ගත්තු භික්ෂුන් වහන්සේ නමක් දේව පරිසායන් ධම්මං දේශේ දිව්‍යයන් අතරට ගිහිල්ලා බණ කියනවා කියන පින්වත්. තස්ස ඒවං හෝතේ. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා කියනවා. මොකද්ද හිතෙන්නේ? ඔහුට?
අයං වාසෝ ධම්ම විනයෝ යතායම් පුබ්බේ බ්‍රහ්මචරියං අචරින්ති. අනේ මම් පෙරාත්ම භවයේදී යම් බුදු සසුනක බඹසර හැසුරුනෙම්ද ඒ ධර්ම විනය නොවැමි කතා වෙන්නේ කියලා සිහි වෙනවා කියන පින්වත් එක පාට. ඒ වගේ අවස්ථා ඔබට වෙලා නැද්ද බලන්න නිකන්. සමහර සිද්ධි සමහරලාට ඔන්න තනියෙන් ඉන්නකොට මතක් වෙන්නේ නැහැ. සමහර තමන් අතීතයේ ඉස්කෝලේ ගිහපු හැටි එක මතක් වෙන්නේ නැහැ. කවුරු කෙනෙක් ඇවිල්ලා බලන්න මේ කතාවේ අපි මොකද දැන් ඔන්න තමන් මේ අහන් ඉන්න සීමාව විදිහට කතා වෙනවා මේක. අපි තමන් කුස්සිය උයනෝ පියනවා. නැත්නම් ගේ ඇතුලේ වැඩක් කරනවා. අපි දෙන්නේ කෙලිය ඉඳගෙන කතා කරනවා. මතකද මෙහෙම හිටියා හරම හිටියා. අන්න තමන්ට මතක නැතිවත් මොකද මතක් වෙනවා එතකොට. ඒ වගේ තමයි ධර්මය. සුවසේ සිහි වෙන තරම් එයා ධර්මයේ කටපාඩම් කළා නැහැ. මනසින් මෙනෙහි කළා නැහැ. ඊට අඩුවෙන් වෙච්ච කෙනෙකුට මේ කියන්නේ. එතකොට ඒ කෙනාට භික්ෂුන් වහන්සේ නම ධර්මයේ කියනකොට මොකද මතක් වෙනවා. අනේ මම මේ ධර්ම විනය තුල බඹසර හැසිරුණා නේද? මහණිය ඔහුගේ සිහිය උපදින සෙමින් කියනවා. හැබැයි සිහිය ඉපදුණු වහාම මොකද වෙන්නේ? විශේෂගාමී වෙයි කියනවා. විශේෂගාමී වෙන්න පින්වත්නි මොනවා කළත් වැඩක් නැහැ සිහිය උපදින්නේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ සර්වඥ නිතින් දැකලා දේශනා කරනවා. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානම් විසුද්ධිය. සූක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය. දැක නේද? ඒකායන මගයි කියනවා. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන මොකක්ද ඒකායන මග? මේ සතරක් වූ සතිපට්ඨානය ඒකායන මග. ඒ නිසා පින්වත්නි මෙන්න මේක හිත මඩලේ දරා ගන්න අඩු ගානේ. එක බුදු ගුණ දහම් ගුණ සංගුණ ටික හොඳට දරා ගන්න ඕන. එහෙම නැත්නම් පටිච්චසමුප්පාද පංච උපාදානස්කන්ධය ආයතන සතර සතිපට්ඨාන කියන පරියාය හොඳට දරාගෙන උදේ හවස පාඩම් කරන්න. උදේ හවස සිහි කරන්න. උදේ හවස දැන් බලන්න මේ ඔය දැන් මේ ඉති උත්තක පාළි කියන කොටස පින්වත්නි කුජුත්තරානේ දරාගෙන ආයේ පුදුමයිනේ. පුදුම දෙයක් ඒක. කාන්තාව දරාගෙන හිටියා. ඒ නිසා මේ වගේ දහම් පරියායන් දරා ගන්න. දැන් කෙනෙකුට හිතෙනවා සතර බ්‍රහ්ම විහරණ පුරුදු කරන්න. හැබැයි අර දහම් පරියායන් දරා ගන්න ඕන පින්වත්නි. මොකද අපි දන්නේ නැහැ දැන් ඒ සතර බ්‍රහ්ම විහරණ විතරක් පුරුදු කර ඉඳලා බලවත් කෙනෙක් වෙයි. නමුත් ඔහු ශාස්ත්‍රුන් වහන්සේ සිහි කළ නැත්නම් ඒක ශාස්ත්‍රුන් වහන්සේ සිහි නොවේ තියෙන පුළුවන්. ප්‍රඥාව උපදින දහම් පරියායක් සිහි කළා නැත්නම් ප්‍රඥාව උපදින දහම් පරියායක් මෙනෙහි නොවෙන්න පුළුවන්. සතර බ්‍රහ්ම වඩලා සමහරට බලවත් වෙන්න පුළුවන්. හැබැයි අඩු ගානේ අපිට ශාස්ත්‍රුන් වහන්සේවත් සිහි වෙන්න එපා පින්වත්නි. ප්‍රඥාව උපදින දහම් පරියායක සිහි වෙන්න එපා. ඒ නිසා ඒ යම් දහම් පරියායක් අපි අනිවාර්යෙන් කටපාඩම් කරගන්න ඕන පින්වත්නි. ඊතන ලස්සන උපමාවක් කියන මහන්නේක මේ වගේ දෙයක් කියන. බෙරහඬ හඳුනා ගැනීමේ දක්ෂ පුරුෂයෙක් ඉන්නවා කියන. ඔහු දීර්ඝ මාර්ගයකට ගිහිල්ලා බෙරහඬ අසයි කියනවා. ඔන්න දැන් එයා ප්‍රධාන මාර්ගයක් දිගේ යනවා. දැන් ඒ කාලෙත් මේ හයිවේ නෑනේ පින්වත්නි. එතකොට ඒ කාලෙ මේ 100ට යන වාහනත් නෑ. ඒ කාලේ කරත්ත මාර්ග තියෙන තනිකර. ඒ වගේ මාර්ගයක යනකොට උන් මිනිස්සුෙකුට ඇහුවෙනවා මොකද? හැබැයි බෙරහඬ හොඳට අහලා පුරුදු කෙනෙකුට. බෙරහඬක් ඇහෙනවා. එතන මොකද වෙන්නේ? මේක බෙරහඬක් දෝයි බෙරහඬක් නොවේ දෝයි කියන සැකයක් විමතියක් එයාට ඇති වෙන්නේ නැහැ කියන බෙරහඬ හොඳට අහලා තියෙන කෙනාට නම්. එහෙනම් බලන්න බෙරහඬ පවා අපිට මේ නිසක විදියට මේක බෙරහඬක් කියලා කියන කාලයක් බෙරහඬ අහලා පුරුදු වෙන්න ඕනේ නැද්ද? ඒ වගේ පුංචි දෙයක් පවා හඳුනා ගන්න කාලයක් පුරුදු කරලා තියෙන්න ඕන නම් හිතන්න ඕන අපි දැන් අපේ S2 කෙනෙක් පියනවා. පීලා කියන දිවාදින්ට කියලා දිවාදිනවා. මොනවා හරි රසයක් අපේ දිව උඩින් තියෙනවා. අපි රස කවදාවත් හුරු රසයක් නෙවෙයි නම් අපිට කියන්න පුළුවන්ද? කියන්න බෑ. එහෙනම් බලන්න රසයක් වුණත් හඳුනා ගන්න කාලයක් හුරුවක් තියෙන්න ඕන. එහෙනම් දහම් රසයක් විඳින්නත් කාලයක හුරුවක් තියෙන්න ඕන. ඒ නිසා මේ බුද්ධ ශාසනයට මේ අද වර්තමානයේ අපි එකතුනේ එකපාරට නෙවෙයි පින්වත් මේ සසරේ පුරුද්දක් පොඩි හරි පුරුද්දක්. එහෙම පුරුද්දක් නැත්තම් එහෙනම් බටහිර යුරෝපේ ඔක්කොම ඉන්න පාය. එහෙම නෑනේ. මේ සසරේ පොඩි පුරුද්දක් මේ තියෙන්නේ.
මේ පුරුද්දට එකතු වුණා අපි. හැබැයි මේ පුරුද්ද නම් අඩු බව මතක තියාගන්න ඕන. ඒකයි දැන් මේ යුගීත් ඇවිල්ලා වැඩිපුර ඉතින් අපි ධර්මය හා බාහිර වැඩ කටයුතු වල නියැලෙන ප්‍රමාණය තමයි වැඩිපුර වැඩි. අපි ඉලක්කයට යන ප්‍රමාණය අපිට හිත හදා ගන්න අමාරුයි. ඒ කියන්නේ අපි බහුල වශයෙන් ඉලක්කයට යන මාර්ගෙ ඉඳලා නැහැ. ඉතින් මේ ජීවිතෙත් අපි තව ටිකක් උත්සාහ කරන්න ඕන. ඒතර ඊළඟ ජීවිතේ තව ටිකක් මේ අපිට පහසු වෙනවා ඒකට. එහෙමයි ටික මේක හදාගෙන අවංක වෙලා මේක සියල්ල ඉතින් කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හොඳයි. නමුත් මේ වගේ යුගයක ඉතින් ලේසි නෑ. ටික හරි අපි මේ ජීවිතේ මේ අවුරුදු 50 කැප කරගන්න ඕන අවංකව පින්වත්නි. ඒක මේ ඇපින් ගැලවෙන්න කරගන්න දෙයක් නෙමෙයි ඉතින් සාමාන්‍ය. අවංකව හදවතින් මේ සසර දුක ගැන තීරුම් අරගෙන කල්පනා කරලා මේ අපි දැන් ওই දහම් කැඩපතේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි වගේ දේශනාවල සසර දුක් ගැනමනේ විස්තර කළේ. එතකොට ඒව සිහි කර අපි තීරුම් ගන්න මහන්සි ගන්න ඕන. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන ඔය වගේමයි කියන පින්වත් මහන්නේ. අර බෙරහඬ වරදින්නේ නැහැ වගේ. මේ සුත්තගේය වේයාකරණ ගාථා උදාන ඉතිඋත්තක අබ්බුද්දම් වේදල්ල කියන නවාංග ශාස්ත්‍රු ශාසනේ යම් දහම් පරියායන් අහලා දරාගෙන වචනින් පුරුදු කරලා මනසින් විමසලා නුවණින් තේරුම් හොඳට අරගෙන මේකෙන් රාග දේශ මොහ දුරු කර ගන්න පුළුවන් කියලා යාගේ දෘෂ්ටිය කියන එක හොඳට ඍජු වෙලා තේරුම් අරගෙන තියෙන්නේ. ඒක නා මොකද වෙන්නේ? මොකද එහෙම ධර්මයේ පිළිබඳ පින්වත්නි මේ වගේ අවබෝධයක් නැත්නම් ඒ ධර්මය අතහැරෙනවා. ඒ ධර්මයේ සිහි කරද්දී තමන්ට රාග දේශ මොහ දුරු වෙනවා කියලා වැටහීමක් නැත්නම් ඕනෝ කෑමක් වුණත් එහෙමනේ සාමාන්‍යයෙන් බලන්න. ඒ කෑම කද්දි කිසි සතුටක් නැත්නම් මොකද වෙන්නේ? ඒ කෑම කොච්චර ගුණ වුණත් කන්න හිතෙන්නේ නැහැ. ඒක අපේ ජීවිතෙන් ඈත් වෙනවා. ඒ වගේ තමයි කෙනෙක් වුණත් ඇසුරු කරනකොට අපිට කිසි සතුටක් නැත්නම් මොකද වෙන්නේ? ඒ කිනාගේ නික්මට ඈත් වෙනවා. ඇඳුමක් වුණත් අඳිනකොට සතුටක් නැත්නම් මොකද වෙන්නේ? ඈත් වෙනවා. ඒක සරල කාරණාවක් මේවා. ඒ වගේ තමයි ධර්මයේ වුණත් එහෙමයි. සතුටක් උපදින්න ඕන එක පැත්තකින්. එක පැත්තකින් තමන්ගේ හිතේට යම් රාග දේශ මොහ දුරු වෙලා සහනයක් ඇති වෙනවා කියලා යම් තීරුම් ගැනීමක් ඇති වෙන්න ඕන. දිට්ඨිය සුප්පටි විද්‍යාව කියලා කියන්නේ ඒ ස්වභාවය. ඒතකොට ඒක මාර්ගඵලයක් නෙමෙයි ඒක. මේ ඵලයක ස්වභාවයක් නෙමෙයි ඒක. ඒතර මේ ස්වභාවය ඇති වෙච්ච කෙනා අන්න දෙවියන් අතරට ගියාට මොකද වෙන්නේ? සුවසේ දහම් තමන්ගේ හිතේ මැවෙන විදියට පුරුදු වෙලා නැහැ. හැබැයි 이르දි වචීපාප්ත භික්ෂුන් වහන්සේලා ගිහින් බණ කියනකොට මතක් වෙනටක් ගාලා. මම මේ පෙර ජීවිතේ මෙහෙම හිටියනේ කියලා. ආන්නේ කෙනාට සිහිය උපදින්න හිමින් කියනවා. හැබැයි සිහිය උපදිච්ච ගාම මොකද වෙන්නේ? විශේෂගාමී වෙනවා. කොච්චර රැකවරණයක්ද පින්වත් මේ බුද්ධ ශාසනයක. මේ තමයි පින්වත්නි බුද්ධ ශාසනයක අවම රැකවරණය ගන්න පුළුවන් කියන ක්‍රමය මේක තමයි. බුද්ධ ශාසනය තුළ අවම රැකවරණය ගන්න තියෙන අඩුම ගානේ මෙන්න මේ ටික හදාගෙන තියෙන්න නම් ඕනමයි. ඒ නිසා බුදු ගුණ දහම් ගුණ සංගුණ හරි හොඳට මෙනෙහි කරන්න. පටිච්චසමුප්පාදේ පංච උපාදානස්කන්ධේ ආයතනේ අනිත් හොඳට මෙනෙහි කරන්න. මෙනෙහි කළ යන්න. සීලාදී ගුණ දම සමහරලාට ඔබේ ජීවිතේ ගෙවල් දොරවල් ප්‍රශ්නයි යාන වාහන ප්‍රශ්නයි මේවත් එක්ක ඒ කියන්නේ එකම දහම් පරයයක් පින්වත් දැන් විවිධ ධර්මයේ අහන අතරේ කියවන අතරේ දවස ගාන එකම දහම් පරයයක් කියවන්නේ. ඒක තමයි බහුල වශයෙන් මෙනෙහි වෙලා තියෙන්නේ එතකොට. ඒතර මෙනෙහි වෙච්ච එක තමයි පහසුවෙන්ම හිතේ උපදින්නේ එතකොට. ඒකයි මම කියන්නේ එක දහම් පරයයක් දෙකක් තුනක් වුණත් වඩා හොඳයි. ඒ යම් ප්‍රමාණයක් නිතර දවස ගානේ කරන්න ඕන එකක් තියෙන මොකක් හරි. මට මතකයි එක මහත්තයෙක් කිව්වා ඔය ධාතු විභංග කියලා සූත්‍රයක් තියෙනවා. ඒ මහත්තයා දැන් ඒ කාලේ මට මුණ ගැහෙන කාලේ මේ 120 වතාවක්ද කොහෙද ඒ කාලේ අහලා තියෙන්නේ. දැන් මේ අවුරුදු 7කට 8කට ඉස්සෙල්ලා. ඒතර ඒ වගේ දැන් සමහර අය ඉන්නවා. සමහර අය කට්ටිය ඉන්නවා ආයතන ගැන නිතර අහන්න ආසයි. සමහර අය පංච උපාදානස්කන්ධ ගැන. ඒ ආසයේදී අතහරින්න එපා පින්වත්නි. අපි කොච්චර ධර්මයේ කියලා දුන්නත් ඔබ ආස කරන දහම් පරයය අතහරින්න එපා. දැන් සමහර අය ඉන්නවා දෙකක් අහලා ඒක පුරුදු කරනවා කාලයක් ගියන් තව එකක් අහනකොට අරක අතහරින වෙන එකක් අල්ල ගන්නවා. හොඳයි. නමුත් මේ දේශනාවට අනු හොඳට ඔබට තේරෙනවා එක දහම් පරයයක් නැවත දිගටම අහන්න ඕන. දවස ගානේ අහන්න ඕන. උදේ හවස උනත් සෑහෙන හොඳයි. ඒතර ඒක තමයි ඔබේ හිතට
වැඩිපුර මෙනෙහි වෙන වාර ගන්න ඊට පස්සේ කාලය පුරුදු කරලා බලන්න ඔබේ හිත නිකන් ඉන්න වෙලාවට මෙනෙහි වෙනවද බලන්න. මෙනෙහි වෙනවා නම් සතුට වෙන්න. ඒ කියන්නේ දෙවියන් අතරට ගියත් ඒ දහම් පරියාය ඔබේ හිතේ මෙනෙහි වෙන ස්වභාවය ඔබේ හිතේ ගොඩනගාගෙනයි ඔබ මැරෙන්නේ. කියන ඔබ දෙවියන් අතරදී එහෙනම් මාර්ගඵල ලබන කෙනෙක්ද නැද්ද කියලා මේ ජීවිතේම ටෙස්ට් කරගන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. මොකද්ද? යම් දහම් පරියායක් නිතර නිතර මෙනෙහි වෙනවා නම් අනේ නම් දෙවියන් අතරදීත් ඔබට ඒ දහම් පරියාය සුවසේ මෙනෙහි වෙයි. ඒ නිසා ඔබ ඒ ගැන හොඳ ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්න. ඊළඟ දේශනා කළා පින්වත් බුදුරජාණන් වහන්සේ පුනචපරම් භික්ඛවේ භික්ඛු පින්වත් මහණෙනි භික්ෂුවක් ධර්මීය පුරුදු කරනවා කියනවා. මේ නවාංග ශාස්ත්‍රු ශාසනය කොහොමද පුරුදු කරන්නේ? අහනවා, දරා ගන්නවා, වචනෙන් නැවත කියන්න පුරුදු වෙනවා. රුදේහවස ඔබ බුද්ධ වන්දනාවක් කළා යම් දහම් පරියායක් හැමදාම සජ්ජායනාවට ගන්න. ඒකට ඒ කාර්යය ඊට වෙනවා පින්වත්නි. ඒ අවශ්‍ය පිරිත් ටික සජ්ජායනා කළා අපි දුක කෙනි පටිච්චසමුප්පාද කියලා පටිච්චසමුප්පාද හැමදාම උදේහවස සජ්ජායනා කරන්න. පංච උපාදානස්කන්ධ පරියායක් නම් ඔබ උදේහවස සජ්ජායනා කරන්න. චතුරාර්ය සත්‍ය පරියායක් සජ්ජායනා කරන්න. සතර සතිපට්ඨාන වගේ සජ්ජායනා කරන්න පුරුදු වෙන කෙනෙක් සෑහෙන හොඳයි. ඒතර මේ වගේ දහම් පරියායක් හොඳට ඊට පස්සේ මෙනෙහි කරන්න පුළුවන් අවස්ථාවල මෙනෙහි කරන්නේ. මේ විදිහට පස්සේ එකකින් රාග දේශ මොහ දුරේ කරලා තමන්ගේ හිත සංසිඳවලා ස්වභාවයේ මේකින් උපද්දලා දෙනවා කියන වැටහීමත් ඔබ ඇති කරගන්න ඕන හැබැයි. ඒතර ඔබ ඒක අත් නොහරින දෙයක් බවට පත් කරගන්නවා ජීවිතේ. ඒක හදාගෙන ඕන් දෙවියන් අතරට යනවා කියනවා. හැබැයිත් තමන් ගොඩක් මෙනෙහි කළා නැත්තම් මොකද වෙන්නේ? සුවසේ හිතට ගලන්නේ. සමහරලාට භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා බණපද කියන්නෙත් නැහැ. හැබැයි මොකද වෙන්නේ? අපිචකෝ දේව පුත්තෝ දේව පරිසායන් ධම්මං දේසේති. දිව්‍ය පුත්‍රේ බණ කියනවා. ඒතකොට මොකද? තස්ස ඒවං හෝති. අයං වාසෝ ධම්ම විනෝ යතායම් පුබ්බේ බ්‍රහ්මචරියං අචරින්ති. අනේ මම් පෙර ජීවිතේ මේ උතුම් ධර්ම විනය තුල වාසය කරලා තියෙනව නේද? හැසිරීලා තියෙනව නේද? මේ බ්‍රහ්මචාරී ජීවිතේ මං ගත කරලා තියෙනව නේද කියලා අන්න මෙනෙහි වෙන පටන් ගන්නවා. දන්තෝ භික්ඛවේ සතුප්පාදෝ. හැබැයි සිහිය මොකද වෙන්නේ? සිහිය උපදින්නේ සෙමි. ඇයි? මොකද සිහිය උපදින ප්‍රතිපදාවත් තුළ ඉඳලා නැහැ නේද? කොට එයා එච්චර. ඒ නිසා මේ ජීවිතේ මොකද වෙන්නේ? දෙවියන් අතරට ගියත් සිහිය උපදින ප්‍රතිපදාවේ ගොඩක් ඉඳලා නැත්නම් ඒ ජීවිතේ සිහිය උපදින්නේ හරි හිමි. හරි පුදුමයි මේ අපි ඇති කරගන්න පුරුදුම පින්වත්නි පුදුමයි. අපි ඒ යන තැන්වල පටන් ගන්න වෙන්නේ මේ අතන අවසන් කළ ගියපු තැනින් තමයි. එහෙනම් දැන් බලන්න ඔයගොල්ලෝ පටන් ගන්න තියෙන මොනවද බලන්න? මහ පොළොවට පොර කන්නද බලන්න? එහෙනම් එතනින් ආයෙ පටන් ගන්නෙත් ඒකම තමයි. ගෙවල් දරවල් වලට පොර කන්න නම් ඒ ගැන හිතා ඉන්න නම් අරක හදලා නැහැ මේක හදලා නැහැ. ඒ පටන් ගන්නෙත් ඒකම තමයි. දුවා දරුවෝ ගැන විතරක් නම් හිතා ඉන්නේ ඒක ආයෙ පටන් ගන්නවා. මිල මුදල් ගැන නම් හිතා ඉන්නේ ඒකට නම් පොර කන්නේ ඒක ලස්සනට ආයෙ ගිහින් පටන් ගන්නවා. කවුරු කියන්න ඕනේ නැහැ. කවුරු කියන්න ඕනේ නැහැ. දැන් ඔබ දැකලා නැති සමහර මේ අවුරුදු 15 16 කෙල්ල කොල්ල පැනලා ගිහිල්ලා කසාද බැඳලා ඔය මේ පොඩි මඩුවක් ගහගෙන ගේකුත් හදාගෙන ඔය මේ හේන් ගොවිතැන් කරගෙන ලස්සනට කාලා බීලා ළමයි හදාගෙන ඉන්නවා. දැන් පොදුම හිතන කොහොමද මේක කරන්නේ කියලා. සසර පුරුදු ගහන්න එනවා පින්වත් මේ තැන්වලදී. ආයෙකට කවුරු කියන්න ඕනේ නැහැ. ඊය සසර පුරුදු. හැබැයි කෙනෙක් බලන්න කවල පොවල නාවල ඇඳුම් ලස්සනට අඳුන් අඳලා සුවඳ විලවුන් ගල්වලා අද්දකින් උස්සගෙන ගිහිල්ලා සුඛෝභෝගී වාහනයක තියලා වාහනේ නවත්තලා ආයි කරේ උඩ තියාගෙන ගිහිල්ලා බනහන් තැනක හිමීන් තියන බලන්න මොකද වෙන්නේ? කැරකිනවා, ඇඹරෙනවා, පැද්දෙනවා, උහුන්ලානවා, කියනවා වෙන්නේ නැද්ද? හුරු නැහැ. කලාතුරකින් කෙනෙකුට තමයි එතන ගිහිල්ලා සුවසේ වාඩි වෙලා කන්නේ මාගෙන ඉන්නේ. බලන්න දැන් ඔබේ සසර පුරුදු දිහා ඔබටම තේරුම් ගන්න පුළුවන් පින්වත්නි. ඒ නිසා මේ සසර පුරුද්ද ඔබ ඇති කරගන්න. මේ බණ අහන එක ජීවිතේ නතර කරගන්න එපා. ධර්ම ශ්‍රවණයට තමනුත් පෙළඹෙන්න අනිත් අයත් පොළඹවන්න. සීල් රකින්න තමනුත් පෙළඹෙන්න අනිත් අයත් පුළුවන් ආකාරයට පොළඹවන්න. මොකද අනිත් අය පොළඹවන එක තමන්ට අනුග්‍රහයක් බවට පත් කරනවා ඊළඟ ජීවිතේ.
ඊළඟට මේ තෙරුවන් ගුණ ගැන පහදව ගන්න තමන්ගේ අනිත්‍යය හිත පහදවන මහන්සි ගන්න. ඒ අනිත්‍යය හිත පහදවන්න ගන්න මහන්සිය තමන්ට කවදාද උපකාර සලස්සන්න උපකාර කරන්නේ කියන තමයි. තමන්ගේ හිත පහදව ගන්න try කරනවා නම් ඊළඟ ජීවිතේ ගිහින් ඒ try එක ගන්නවා යා. ඒ උත්සාහය ගන්නවා. ඒක සරල දෙයක් මේ සරල න්‍යායක්. තමන්ගේ සමහර පුරුදු තියෙනවා කොහේ ගියත් දැන් බලන්න මට මතකයි අපේ ගුරු දෙවියන් වහන්සේ ධර්ම දේශනා කරද්දී කියනවා ගුරු දෙවියන් වහන්සේ කාලයක් දඹදිව චාරිකා කළානේ. ඒ අත්දැකීම තියෙනවා. කියනවා මේ සමහර මිනිස්සු දඹදිවේ කර යනවා කියනවා. ගිහිල්ලා හරි පුදුමයි. ඒ මිනිස්සු ගානට බාරයක් හොයා ගන්නවා කියනවා. බොන්න සසරෙම පුරුදු වෙච්ච මිනිස්සයට කොහෙන් හරි කෙනෙකුත් සෙට් වෙනවා. එකතු වෙනවා. බාර් එකත් එකතු වෙනවා. බොන්න තැනත් හැදෙනවා. ඒකට හරියන පිරිසු ගානට කොහි ගියත්. සල්ලාල කමට නැඹුරු වෙච්ච කෙනාට ඒත් එහෙමයි. කුඩු ගහන්න නැඹුරු වෙච්ච කෙනාට ඒත් එහෙමයි. ඒ වගේම තමයි හිත නිවා ගන්න ප්‍රතිපදාවට නැඹුරු වෙච්ච කෙනාට ඒත් එහෙමයි. කොහේ ගියත් කවුරු හරි මුණ ගස්සනවා යාට. ඒ ගැන බය වෙන්න එපා. ඒ නිසා අපට ලෝකෙ හදන්න බෑ පින්වත්නි. අපට ලෝකෙ හදනව නම් කරන්න පුළුවන්කම තියෙන ධර්ම දානි ලෝකෙට දෙන එක විතරයි. ඊළඟට පින්වත්නි හරි පුදුමයි බුදුරජාණන් දේශනා කළා. ඒක මේ වගේ කිව්වා. දීර්ඝ මාර්ගයකට යන කෙනෙක් දීර්ඝ මාර්ගය යනකොට හොඳට පුරුදු සක්කඬ ඇහෙනවා කියනවා. සක්කඬ ඇහෙනවා. එයාට සක්කඩට හොඳට හිත සංවේදී පුරුදුයි. ඒතකොට එයාට සැකයක් ඇති වෙන්නේ නැහැ කියන මේ සක්කඬක්ද වෙන හඬක්ද කියලා සැකයක් නැහැ කියන විමුතියක් නැහැ කියන. ආන් ඒ වගේ තමයි කියනවා. අර දෙවිවරු ඇවිල්ලා බණ කියද්දී හොඳටම ෂුවර් කියන එයාට අනේ මම මේ මනුස්ස ලෝකෙ ඉන්න කාලේ හැසිරිච්ච මේ ධර්ම විනය නේද මේ කියවෙන කතාව වෙන්නේ කියලා. වැටහෙනවා කියන මතක් වෙනවා කියන එතකොට. හැබැයි සිහිය උපදින්න හිමින් කියනවා ඒ පුරුද්ද තියෙනවා. සිහිය උපදිච්ච ගමන් මොකද වෙන්නේ? විශේෂගාමී වෙයි. විශේෂගාමී වෙයි. ඒ නිසා ඉතින් පින්වත්නි සිහිය උපදින ප්‍රතිපදාවත් දවසකට විනාඩි 10ක් හරි හදාගන්න මහන්සි ගන්න. මොකද ඒකට හේතුව අපිට තේරෙනවා එතකොට මොනවා අපි කරගත්තත් ත්‍රිපිටක වේම කටපාඩම් කරගෙන හිටියත් පින්වත්නි සිහිය හදන ප්‍රතිපදාව ඉදලා නැත්තම් අන්තිමට දොඩන්නේ අපබ්‍රංශ. ඒකනේ දැන් ওই වර්තමානයේ සමහර පොත්පත්වල තියෙන්නේ අභිධර්මයේ නැතුව ධර්මය අවබෝධ කරන්න බෑ කියලා. ඒ දහම් දැනුම තියෙනවා. ඒකට අපි සාදු කියනවා. සීලය තියෙනවා. නමුත් බලන්න ඒකට සිහිය නැත්ුණාට පස්සේ මේ දෙක මේ පටලෝගෙන බව දැන් තේරෙනව නේද එතකොට? ආන්න ඒකයි. ඇයි ඒ කියන්නේ මේ සූත්‍ර දේශනාවලින් ඒ කෙනාගේ හිතේ රාග දේශ මොහ දුර වෙලා නැහැ. ඉතින් ඒ නිසා යා විශ්වාස කරනවා එහෙනම් අභිධර්මය ඕන. එහෙනම් අරක ඕන. එහෙනම් මේක ඕන. ඒක කළා මදි කියලා එයාගේ හිතට එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා පොතක් ලියනවා. අපේ මොකද වෙන්නේ? අර පෙත කරේ පින්නගෙන ඉන්නවා. එහෙම කරේ පින්නගෙන තමුණුත් බුදුරජාණන් වහන්සේගේ විසර ඥාන වලට පහර ගහලා දේව මිනිස් ලෝකයේ සිත් සතන් තුල විසර ඥාන ගැන මොකද වෙන්නේ? සැක උපද්දනවා. ඊළඟ ක්‍රමේ හරි ආශ්චර්යයි පින්වත්නි. ඔන්න මොකද වෙන්නේ? ඒ කෙනා ධර්මයේ මේ විදියට දරාගෙන වචනෙන් පුරුදු කළ මනසේ විමසලා තමන්ගේ දෘෂ්ටිය ඍජු කරගෙන පින්වත් ධර්මයේ ගැන හරි ආශ්චර්යයි. එයා දෙවියන් අතරට යනවා කියනවා. සුවසේ දහම් පද වැටෙන්නෙත් නැහැ කියනවා. භික්ෂුවක් ඇවිල්ලා දහම් පද කියන්නෙත් නැහැ කියනවා. දෙවියෙක් ඇවිල්ලා දහම් පද කියන්නෙත් නැහැ කියනවා. හරි පුදුමයි. දෙවියන් අතර ඉන්නකොට එකපාරට හිතවත් දෙවියෙක් ඇවිල්ලා කියනවා නිදුකාන්නේ සිහික මේ නිදුකාන්නේ ඔබට සිහි කරනවද මේ විදිහට අපි මේ මනුස්ස ලෝකෙ මෙහෙම හිටියා කියලා ඔබ සිහි කරනවද කියලා අහනවා කියනවා. සිහි කළ මැනව යම් බුදුසසුනක අපි පෙර මිනිස් ලෝ බඹසර හැසුන්නේම්ද කියලා සිහි කරනවා කියනවා. එතකොට මොකද වෙන්නේ? නිදුකාන්නේ අන්න එතකොට සිහි වෙනවා කියනවා. සිහි කරමි මට සිහි වෙමි. පෙර ජීවිතේ අපි මනුස්ස ලෝකෙ මේ විදිහට අපි එකට මේ විදිහට හැසුරුණා කියලා සිහි කරමි කියලා එතකොට දහම් පද සිහි වෙනවා කියනවා. හැබැයි අවබෝධ කරා යන්නේ. සිහිය උපදින්න හිමින් නිසා. සිහිය ඉපදුනාද ඉපදුණු සැනින් විශේෂගාමී වෙයි. කොතරම් ආශ්චර්යයක්ද බලන්න පින්වත්නි බුද්ධ ශාසනය. කොතරම් ආශ්චර්යද බලන්න මේ සොඳුරු ස්වාක්කාත සම්දිට්ඨික දහම පින්වත්නි. සැක ඇති කරගන්න එපා. දෘෂ්ටි හදාගන්න එපා. එකිනෙක කෙනා කියන මත ගැන ඒවට යට වෙලා තමන්ගේ පිරිසුදු භාග්‍යතුන් වහන්සේගේ තියෙන අවබෝධයට පැහැදීම නැති කරගන්න එපා.
විසරද ඥානවලට සැක ඇති කරගන්න එපා. දසබල ඥාන ගැන සැක ඇති කරගන්න එපා පින්වත්නි. සතුටු වෙන්න. ධර්ම දානි දෙන පිරිසට ශ්‍රේෂ්ඨ උදාරු සංග්‍රහයක් දෙව් මිනිස් ලෝකයට කරන්න භාග්‍ය උදා වුණා. දෙව් මිනිස් ලෝකයාගේ සිස්සතන් රාග දේශ මෝහ දෘෂ්ටි මෝහ ජාලාවල හිත පෙළෙන හිත වැළඳ ගන්න දේවල් කතා වෙන මේ හෝරාවේ ඔබ රාගෙන් දේශයෙන් මෝහෙන් නිදහස් කරවන ප්‍රඥාව උදා කරවන සසර දුක් ඡය කරවන උදාර දහම් පරියායකින් දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් සනසන භාග්‍ය උදා වුණා. සසරට වැටෙද්දී ඔබට ඔබේ හිත දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් රාග දේශ මෝහ වැළඳවන ප්‍රතිපදාවකට අනිත් සත්‍යය ඔබ යවද්දී ඔබ විතරක් රාග දේශ මොහොනින් ඈතර කරවන සසරින් ඈතර කරවන දහම් මාවතර තල්ලු කරවන උදාර පිනක් බවට මේ පිනපත් කරනවා. ඉතින් ඒ නිසා මේ උදාර පින සසර පුරාම කල්යාණ මිත්‍ර ඇසුර ලැබමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් චතුරාර්ය සත්‍ය හිතේ දෝංකාර දෙන උදාර පිනක් බවට පත් වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 22කින් 17 රෝසවත්ත පන්සල පාර තිඹිරි ගස් කටු යන ලිපිනේ පදිංචි ශ්‍රද්ධා ධර්මදාන සමාජිකා පින්වත් සෝමා කහඳ රත්නායක මහත්මිය විසින්. ඉතින් මේ රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය සක්දිවිඳුන් සුමන සමන් දිව්‍ය රාජයා විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට්‍ර සතරවරන් රජදරුවන් ඒ වගේම සෙම්පොත් දෙවිවරු ආලවක දෙවියන් ජනවසඹ දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. විස්කම් දෙව්පුතු ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් හතර සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. මේ විහාරය ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දිව්‍යංගි දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මක විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදිනියේ සුබෝධි ස්වාමීන් වහන්සේට මහමෙවුනා මහා විහාරයේ අනුශාසක කටුනේරිය ධම්මදේව ස්වාමීන් වහන්සේට ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනට විකාශන කටයුතු වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධය ලබන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය සෝමා කහඳ රත්නායක මහත්මිය නමින් මිය පරලෝකයේ ජයසිංහ කහඳ රත්නායක පියාණන්ට කරුණාදාස අක්මීමන හිට්ටිආරච්චි ස්වාමි පුරුෂයාට තිලකසිංහ කහඳ රත්නායක සහෝදරයාට චන්ද්‍රා කහඳ රත්නායක සහෝදරිය ඇතුළු මිය පරලෝකීය සියලුම ඥාතීන්ට ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය පින්වත් සෝමා කහඳ රත්නායක පින්බර මාතාවට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව සිටින මෑණියන්ට දූපුතුන්ට මුණුපුරු මිනිපිරියන්ට ඒ වගේම සහෝදර සහෝදරියන්ට ඔවුන්ගේ දුවා දරුවන්ට මිතුරු මිතුරියන්ට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වීම පිණිස ඒ වගේම රැකී ආරක්ෂා කටයුතු සඵල වේවා. මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සැන්රියා හිලේෂා මිනිපිරියගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. සෝමා කහඳ රත්නායක මහත්මියගේ පවුලේ සියලු දෙනාටමත් කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී සියලු දෙනාටම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධය ලබන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ
හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.